තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, හැම කෙනෙක්ව විභංග ප්‍රකරණ වැඩසටහන සමග සම්බන්ධ වෙන්නේ. එෙහිදී අභිධර්ම පිටකයේහි දෙවන ප්‍රකරණය වන විභංග ප්‍රකරණය පිළිබඳව අපි ඉගෙන ගන්නට යෙදෙන්නේ ඇති දහම් කරුණු පිළිබඳව. විභංග ප්‍රකරණයෙහි පළවෙනි විභංගය හැටියට ඛණ්ඩ විභංගය අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ස්කන්ධ විභංගයේහි ස්කන්ධ ධර්මයන් පිළිබඳව ප්‍රධාන වශයෙන්ම මෙහිදී හඳුනා ගන්නට යෙදෙන්නේ ස්කන්ධ පිළිබඳව සුත්තන්ත භාජනීය අනුව බෙදා දක්වලා ඊට පස්සේ අභිධම්ම භාජනීය අනුව අභිධර්ම ණය ක්‍රමයන් අනුව බෙදා දැක්වීම තමයි පොදුවේ සිදු කරනු ලබන්නේ. එෙහිදී පසුගිය දවසේදී සාකච්ඡා කරා රූප ධර්මය පිළිබඳව. එහෙමත් නැතිනම් ඛණ්ඩ විභංගයේහි පළමු රූපස්කන්ධය විභාග කරනකොට රූපය න හේතු අහේතුකං හේතු විප්පයුත්තං සප්පච්චයන් කියන මෙන්න මේ කරුණු පිළිබඳව තමයි හඳුනා ගන්නට යෙදුනේ. අවසාන වශයෙන් සප්පච්චයන් කියනකොට ප්‍රත්‍ය සහිත බව කියන්නේ කුමන හේතුවක් නිසාද? එතකොට මේ ප්‍රත්‍ය කියලා කියන්නේ මොන මොන න්‍යායන්ගෙන්ද අපිට ප්‍රත්‍ය කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ කියන එක පිළිබඳව ප්‍රධාන වශයෙන්ම අපි හඳුනා ගන්නට යෙදුණා. එෙහිදී ප්‍රත්‍ය පිළිබඳව හඳුනා ගැනීමක් කරලා ඒ රූපයන් උත්පාදයට හේතු වන රූප ප්‍රභවයට හේතු වන ඒ ප්‍රත්‍ය විදිහට අවසාන වශයෙන් තේරුම් ගත්ත දේවල් තමයි කම්මජ චිත්තජ ඍතුජ ආහාරජ රූපයන්ගේ පැවැත්ම පිළිබඳව. එතකොට මේ කම්මජ චිත්තජ ඍතුජ කියන මේ ආහාරජ කියන මෙන්න මේ කම්ම චිත්ත ඍතු ආහාර ප්‍රත්‍යයන් නැතිනම් ඒ දේවල් මුල් කරගෙන රූපයන්ගේ ඉපදීම පැවැත්ම හට ගැනීම සිද්ධ වෙනවා කියන එක හඳුනා ගන්නට යෙදුණා. කර්මජ රූප කියන්නේ මොනවද කියලා පැහැදිලි කළ ගන්නට යෙදුණා. ඊට පස්සේ චිත්තජ රූප කියන්නේ මොනවද කියලාත් හඳුනා ගන්නට යෙදුණා. ඍතුජ රූප සහ ආහාරජ රූප කියන්නේ මොනවද කියලාත් අපි හිදී ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නට යෙදුණා. ඒකට අදාළ වෙන රූප සටහන් සකස් කරලා තියෙනවා. පින්වත් ලක්ෂිකා මහත්මිය විසින් එතුමිය සකස් කරලා දෙන රූප සටහන් ආශ්‍රයෙන් ඔබට ඊටාම පැහැදිලිව ඒ කරුණු වඩාත්ම තේරුම් සහිතව දැනගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට එතනදී මේ චිත්තජ රූප පිළිබඳව තමයි අපි හඳුනා ගන්නට යෙදුනේ දෙවැනියට. ඒ කියන්නේ කර්මජ රූප, කර්මයන්ගෙන් උපදවනු ලබන කර්මයෙන් හටගන්න රූප පිළිබඳව පැහැදිලි කරගෙන අපි සිතින් උපදවන නැතිනම් සිත සමග උපදවන රූප පිළිබඳව චිත්තජ රූප පිළිබඳව හඳුනා ගන්නට යෙදුණා. ඉතින් චිත්තජ රූප කියලා කියනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා අවිනිභෝගික රූප කලාප, එතකොට සුද්ධාෂ්ටමක රූප කලාප කියන මෙන්න මේ ප්‍රධාන රූප කලාපය ප්‍රධාන අපිට චිත්තජ රූප කලාප 6ක් විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. සිතින් උපදවන රූප කලාප 6ක්. එතනදී අවිනිභෝගික රූප කලාප නැතිනම් සුද්ධාෂ්ටමක රූප කලාප කියන පඨවි ආපෝ තේජෝ වායෝ ඒ වගේම වර්ණ ගන්ධ රස ඕජා කියන මේ අෂ්ටමක රූප කලාපය දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊට අමතරව කාය විඤ්ඤාති නවක කලාපය විඤ්ඤාප්ති රූපත් සිතින් උපදවන්නේ. කාය විඤ්ඤාප්තියයි කියන්නේ කයින් ඇඟවීම, වචී විඤ්ඤාප්තියයි කියලා කියන්නේ වචනයෙන් ඇඟවීම. එතකොට විඤ්ඤාපනය කියනකොට යම් කායික ක්‍රියාකාරීත්වයක් සිද්ධ කරන්නට නම් ඒ කය එසවීම කියන දේ සිද්ධ කරන්නට අවශ්‍ය වන ඒ රූපයන්ගේ හට ගැනීමක් තියෙන්නට ඕනේ. ඒ තමයි කාය විඤ්ඤාප්ති රූපය කියලා කියන්නේ. එතකොට කාය විඤ්ඤාප්ති නවක කලාපයක්. එතකොට ඒ බඳු රූප කලාප කෝටි ප්‍රකෝටි ගණනක උත්පාදනය කිරීම නිසා තමයි අපිට මේ රළු කයේ එසවීමක් දකින්නට පුළුවන්කම තිබෙන්නේ, විඤ්ඤාපනයක් දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට එතනදී එක් රූප කලාපයක තියෙන සංයුතිය පිළිබඳව පැහැදිලි කරගන්නකොට තමයි අවිනිභෝගික රූපාට, ඒ කියන්නේ අපි අර උඩ දක්වපු පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ඒ සුද්ධාෂ්ටමක රූපයත් කාය විඤ්ඤාප්ති රූපයත් දකින්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ දෙවැනියට අපිට වචේ විඤ්ඤාප්ති දසක කලාපය දකින්න පුළුවන්කම තියෙනවා. වචේ විඤ්ඤාප්තිය කියලා කියනකොට වචනයෙන් විඤ්ඤාපනය කිරීම.
වචනයෙන් විඤ්ඤාපනය කිරීම කියලා වචනයෙන් අපි අඟවනවා. එතකොට අර කාය විඤ්ඤාප්තිය කිව්වා වගේම අදහස් ප්‍රකාශනය සඳහාත් එබඳු රූපයන්ගේ පහළ කිරීමක් තියෙන්නට ඕනේ. සිතින් විතක්ක ਵਿਚාර මුල් කොටගත්ත එබඳු රූපයන්ගේ ඉපදවීමක් තියෙන්නට අවශ්‍යයි. ඒකට කියනවා වචී විඤ්ඤාප්ති රූපය කියලා. ඒකට වචී විඤ්ඤාප්ති රූප කලාප උපදිනකොටම ඒකත් එක්කම ශබ්ද රූපයක් සිතින් උපදවනු ලබන ඒ ශබ්ද රූපයක් උපදිනවා. චිත්තජ රූප විදිහට. ඒ නිසා තමයි අවිනිබ්බෝගික රූපයටත් වචී විඤ්ඤාප්ති රූපය ශබ්ද රූපයක් කියන දසක කලාපයක් විදිහට ඒ රූප කලාපයන්ගේ පහළවීම දකින්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ලහුතා දේකාදසක කලාපය කියලා ලහුතා ඒකාදසක කියන එක තමයි මේ සංදි පදයක් හැටියට අපිට ලහුතා දේකාදස කියලා දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ලහුතා කියලා කියන්නේ ලහු ආදී කියන එක. ලහුතා ආදී කියලා කියන්නේ ලහු ආදී රූප කියන එක. එතකොට ලහුතා මුදුතා කම්මඤ්ඤතා ලහුතා රූපය මුදුතා රූපය කම්මඤ්ඤතා රූපය. එතකොට අවිනිබ්බෝගික රූප 8ත් එක්ක ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන මේ තුනත් එකතු වෙනකොට මෙතන 11ක් වෙනවා. ඒකාදසක කියන්නේ 11ක් කියන එක. එතකොට ලහුතා දේකාදස කියලා කියන්නේ ලහුතා ආදී ඒකාදසක කලාපය කියන එක. ඊට පස්සේ කාය විඤ්ඤාප්ති ලහුතාදී ද්වාදසක කලාපය කියලා කියනවා. අවිනිබ්බෝගික රූපයටත් කාය විඤ්ඤාප්ති රූපයත් ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන මේ රූප ටිකත් එකතු වුණාට පස්සේ එතනදී ද්වාදසක කලාපයක් වෙනවා. මේ ඒකාදසක කලාපයටම කාය විඤ්ඤාප්ති රූපයේහි එක්වීම තමයි මෙතනදී අපට දකින්නට තියෙන්නේ. ඒ වගේම වචී විඤ්ඤාප්ති සද්ද ලහුතාදී තේරසක කලාපය කියලා කියනවා. රූප කලාප විදිහට රූප 13ක සංයුතියකින් යුක්ත රූප කලාපයක්. ඒ තමයි මෙතන තියෙන මේ ඒකාදස 11 වෙනකොට වචී විඤ්ඤාප්ති රූපයත් ඒ වගේම ශබ්ද රූපයත් කියන මේ දෙක එකතු වුනහම එතන 13ක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට චිත්තජ රූප සිතින් උපදවනු ලබන රූප අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. රූප කලාප 6ක් විදිහට මෙන්න මේ රූප කලාප 6. එතකොට මෙන්න මේ අවිනිබ්බෝගික රූපයත් කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති කියන රූප දෙකත් ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන රූප ටිකත් ශබ්ද රූපයත් කියන මෙන්න මේ රූප ටික තමයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. සිතින් උපදවන්නා වූ සිතින් උපදවනු ලබන රූප හැටියට. එතකොට රූප කලාපවලට සකස් වෙනකොට තමයි මේ 6 ක්‍රම 6 පර්යායන් 6කින් අපට ඒක බෙදා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේම තමයි ඍතුජ රූප කලාප 4යි. එතකොට ඒ පාරිසරික පද්ධතීන් නැතිනම් ඍතුව කියලා කියනවා අපි. ඒ දැන් අපි ගත්තාම අපි කියන්නේ වස්සාන ඍතුව, වසන්ත ඍතුව, හේමන්ත ඍතුව මේ ආදී ලෙස ඍතුව කියලා කියනවානේ. අපි සරල ලෙස ගත්තොත් දේශගුණික තත්වයන් කියන එක. එතකොට මේ බාහිර ඍතු ප්‍රත්‍ය නිසා උපදින රූපත් තියෙනවා. බාහිර ඍතු ප්‍රත්‍ය නිසා උපදින රූප කියනකොට රූප කලාප 4යි. ඒ තමයි අර සුද්ධාෂ්ටමක රූප කලාපත් උපදවනු ලබනවා. ඒ වගේම ශබ්ද නවක කලාපය කියලා බාහිර ධර්මයන්ගේ දැන් අපි හුලං හමන ශබ්ද, මේ දේවල් වල උපදින ශබ්ද අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ශබ්ද නවක කලාපයක් තමයි ඒ තැනක උපදින රූප කලාපයේ බවට පත් වෙන්නේ. ලහුතාදී ඒකාදසක කලාපය කියනකොට අපිට බාහිර රූපවලත් ලහුතා මුදුතා කම්මඤ්ඤතා ආදී ගතිය තියෙනවා. එතකොට ගහක් ගත්තොත් ගහේ තියෙනවා ඒකට අදාළ වෙන ලහුතා බවක්. ඒකට අදාළ වෙන මෘදුත්වයක් තිබෙනවා. ඒකට අදාළ වෙන කර්මන්නේ ගතියක් තියෙනවා. එතකොට ඒ බඳු තැනක ඒ ගතිය विद्यमान වෙලා තියෙන්නේ රූප කලාපවල विद्यमान වෙන මෙබඳු වූ රූප ලක්ෂණයන් නිසා තමයි අපිට ප්‍රධාන රූපයකත් ඒ බඳු ගති विद्यमान වෙලා තියෙන්නේ. ඒ නිසා ලහුතා දේකාදසක කලාපයත් අපිට බාහිර රූප කලාපවල දකින්න පුළුවන්කම තියෙනවා ඍතු ප්‍රත්‍යයෙන් උපදවන්නා වූ රූප තුලත්. ඒ වගේම ශබ්ද ලහුතාදී ද්වාදසක කලාපය කියලා කියනවා. අර බාහිර රූපේටම ශබ්ද රූපය එකතු වෙනකොට ඒ කියන්නේ මෙතන 11ටම ශබ්දයක් එකතු වෙලා ඒ ද්වාදසක කලාපයක් විදිහට ඉපදීම. ඒකට දැන් අපි ගත්තාම මනුෂ්‍ය ශරීරයේ දිහා අපි අරගෙන බලනකොට මනුෂ්‍ය ශරීරය තුලත් මේ ආකාරයේම ඍතුජ රූප කලාපයන් පවා පවතිනවා. ඒකට ඍතු ඔක්කොම පවතින්නේ චිත්තජ රූප කලාප එහෙම විතරක්ම නෙමෙයි.
ඒ වගේම කර්මජ රූප කලාප විතරක්මත් නෙමෙයි පවතින්නේ. මනුෂ්‍ය ශරීරය කියනකොට එතන ඍතුජ රූප කලාපත් පවතිනවා. ඒ නිසා තමයි ඍතුව වෙනස් වෙනකොට කායික වෙනස්කම් අපට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඍතුජ රූපයන්ගේ වැඩි වෙනකොට පඨවි ආපෝ තේජෝ වායෝ ආදී ඒ ස්වභාව ලක්ෂණයන් වෙනස් වෙනකොට ඒ රූපයන්ගේ තියෙන විකෘති භාවයන් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ දකින්නට පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ ඍතුජ රූපයන්ගේ වැඩිවීම මත. ඊට පස්සේ අපි ඍතුජ රූපේ වගේම ආහාරජ රූපත් හඳුනාගත්ත පසුගිය සතියේදී ආහාරජ රූප කියලා කියනකොට ආහාරජ රූප කලාප දෙකයි අවිනිභෝගික රූප කියන්නේ සුද්ධාෂ්ටමක රූප කලාප උපදවනු ලබන ආහාරය තුළිනුත් ඒ වගේම ලහුතා දේකාදසක කලාපය කියලා අවිනිභෝගික රූපාට ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන මේ රූපයන් උපදවනු ලබනවා. එතකොට මේ දැන් ආහාරය නිසාත් රළු සියුම් බව පේනවා. දැන් බර ආහාරයක් රළු ආහාරයක් ගත්තාම කායික වශයෙන් තියෙන රළු බවක් අපිට දැනෙනවා. සැහැල්ලු ආහාරයක් ගත්තාම සැහැල්ලු බවක් දැනෙනවා. එතකොට මේ ආහාරජ රූපයන්ගේ තියෙන වෙනස්කම නිසා සමහර ආහාර ගත්තාම ඒ වෙනස්කම් ඇති වෙනවා. ඒ ආහාරජ රූපයන්ගේ විකෘතිතාවයන් නිසා තමයි ඒ බඳු ගති ලක්ෂණ අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ සප්පච්චයන් කියලා කියනකොට රූපය මෙබඳු ප්‍රත්‍ය සමவாயක එකතුවක්. මෙබඳු ප්‍රත්‍ය සමவாயක එකතුවක්. දැන් අපි මේ මම කියලා හිතුවට මේ තව පුද්ගලයෝ කියලා හිතුවට මේ තැනක තියෙන්නේ මොකද්ද? සප්පච්චය වූ රූපයක්. ප්‍රත්‍ය සහිත වූ රූපයක්. එතකොට අපිට තේරෙනවා කම්මජ චිත්තජ ඍතුජ ආහාරජ කියන මෙන්න මේ රූප කලාපයන්ගේ පැවැත්මක් කියන එක. එකම රූප කලාපයකවත් මම මගේ ආත්මය කියලා ගන්නට දෙයක් හෝ එකම රූප කලාපයක වටිනකමක් හෝ නොවටිනකමක් හෝ දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. රූප කලාපයක තියෙන ස්වභාවය තමයි අපිට ඇහැටවත් දකින්නට බැරි ගති ස්වභාවයක්. එතකොට ඒ බඳු ගති ස්වභාවයක් එකකට එකක් සම්බන්ධ නොවි එකකට එකක් එකතු නොවි වෙන් වශයෙන් පවතින රූප කලාප රාශියක් අපිට මම කියලා පත් වෙන්නේ කොහොමද? ඒක කවදාවත් ඒක මම බවට පත් වෙන්නේ නැහැ. ඒක මගේ බවට පත් වෙන්නේ නැහැ. ඒ කලාපයන් ඉපදෙනවා, බිඳී යනවා. ඒක තමයි රූප කලාපයන්ගේ ස්වභාවය. එතකොට රූපයේ සප්පච්චය වූවක්, ප්‍රත්‍ය සහිත වූවක් කියලා අපි හිතනකොට මෙන්න මෙබඳු ආකාරයටත් අපිට අනුසේපත් කිරීම, මෙනෙහි කිරීම සිද්ධ කරන්නට පුළුවන්. අපිට අද දවසේදී හම්බෙන රූපයේ තියෙන නානා ස්වභාවය, නානත්ව සංඥාව ඉක්මවා යන විදිහට රූපේ පිළිබඳව අපිට මනසිකාරය කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපිට රූපේහි නානත්වයක් හම්බෙනවා. වටිනාකම අනුව බෙදිලා, නොවටිනාකම අනුව බෙදිලා, ඒ වගේම ලස්සන රූප, ඒ වගේම කැත රූප, මෙන්න මේ විදිහට අපිට රූපේ නානත්වයක් හම්බෙනවානේ. නානත්වය කියනකොට අපි ප්‍රඥප්ති වශයෙන් ඒව සජීවීකරණය කරගෙන තියෙනකොට අපිට හම්බෙන අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන මේ විදිහේ රූප ධර්ම අපිට හම්බෙනවා. ප්‍රාණවත් රූප, අප්‍රාණික රූප මේ ආදී රූප අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මෙන්න මෙහෙම සත්පුද්ගල භවෙන් රූපය ඇසුරු කරන තැනක කෙනෙක් රූපය සප්පච්චයන් කියන මානසිකාරයේ පවත්වනවා නම් එයාට ඒ රූපය පිළිබඳව දකින්න පුළුවන්කම තියෙනවා. රූපය පිළිබඳව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. රූපය සප්පච්චයන් කියලා කියන්නේ ප්‍රත්‍ය සහිත වූවක් කියලා කියන්නේ රූපය කියන ධර්මය සත්පුද්ගල භාවයේ නොවු අනාත්ම ධර්මයක් කියන එකම තැනකින් ඒක අල්ලගන්න පුළුවන්කම තියෙනවා. සප්පච්චයන් කියන දේ භාවිත කරනකොට ඒ සප්පච්චයන් කියන කරුණ අවබෝධ කරගන්නකොට අපිට පේනවා රූපය කියලා කියන එක මේ නානත්වය කියන එක අයින් වෙලා ගිහිල්ලා ඒකත්වයකින් හම්බෙනවා මේ බඳු වූ හටගෙන නිරුද්ධ වෙන රූප කලාප සංතතියක් ඒකකටවත් පැවැත්මක් නැහැ නේද කියලා. එතකොට සත්පුද්ගල භවෙන් ශුන්‍යයි කියන දැක්ම අපිට ඒ ඔස්සේ උපදව ගන්නට පුළුවන්කම තියෙනවා. රූපේ මත පවත්වන කාමාදී සංඥාවන්ට ඉන්පසුව පැවැත්මක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අපි මේ රූපය පිළිබඳව මෙනෙහි කළ යුතු වෙන්නේ, නැවත නැවත දැකිය යුතු වෙන්නේ. රූපය කියන එක සප්පච්චයන් කියනකොට මෙන්න මේ ආදී විවරණයන්ට, මේ ආදී විග්‍රහයන්ට අපට නැඹුරු වන්නට පුළුවන්කම තිබෙනවා. ඊට පස්සේ අපිට රූපය පිළිබඳව හඳුනා ගන්නට තියෙනවා රූපය සංකතං. රූපය කියන එක සංකත ධර්මයක්. රූපය
සංකත ධර්මයක්. රූපය සංකතයි කියලා කියන්නේ අපි දන්නවා ප්‍රත්‍ය සමவாயයෙන් උපදවනු ලබන දේ නිසා තමයි සංකතයි කියලා කියන්නේ. යම් දෙයක් ප්‍රත්‍යයන්ගෙන් උපදවනු ලබනවා නම් අර දැන් රූපේ සප්පච්චයන් කියලා කියවනේ සප්පච්චේ බව නිසාම රූපේ සංකතයි. සප්පච්චේ බව නිසාම රූපය සංකත ගති ලක්ෂණයන්ගෙන් යුක්තයි. අන්න ඒ නිසා ප්‍රත්‍ය සමவாயයෙන් උපදින්නා වූ දෙයක් ප්‍රත්‍ය නැතිවීමෙන් නැති වෙලා යනවා. අන්න ඒක තමයි සංකත ධර්මයන්ගේ ස්වභාවය. සංකත වීම පිළිබඳව අපි දකිනකොට අපිට විශේෂයෙන් මෙතනදී දකින්න පුළුවන්කම තියෙනවා සංකත ධර්මයන්ගේ රූපය සංකතයි කියලා කියනකොට සහ සංකතයි කියන ඕනෑම ධර්මයක විද්‍යමාන වන ලක්ෂණයක් තමයි තීනිමාන වික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි. සංකතයන්ගේ සංකත ලක්ෂණ තුනක් තියෙනවා. මොනවාද? උප්පාදෝ පඤ්ඤායති, ඒ වගේම වයෝ පඤ්ඤායති, ඒ වගේම තුන්වෙනි කරුණ ඨිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. උපාද වය සහ ඨිතස්ස අඤ්ඤතත්ත. මෙන්න මේ තමයි සංකත ධර්මයන් හඳුනා ගන්නට තියෙන ස්වභාවය. සංකත ධර්මයන්ගේ ස්වභාවය තමයි එහි උත්පාද ලක්ෂණයක් පේනවා. යම් කිසි හේතු ටිකක් සකස් වෙනකොට ඒ හේතු ටිකේ සකස් වීම නිසා ඒ ධර්මය උත්පන්න ධර්මයක් උත්පාදයයි කියන දේ අපට දකින්නට පුළුවන්. එහි හට ගැනීමක් තිබෙනවා. යම් ධර්මයක් හටගත්තා නම් යම් හේතු ටිකක් නිසා ඒ හේතු ටිකේ බිඳී යෑම මත ඒ ධර්මයේහි වැයක් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා සංකතයන්ගේ තිබෙන සංකත ලක්ෂණයක් තමයි උත්පාදය සහ වැය. එතකොට ඇතිවීම සහ නැතිවීම. මේක සංකතයන්ගේ තියෙන සංකත ලක්ෂණය. මේක අපිට නතර කරන්නට පුළුවන් කමක් නැහැ. ඕනෑම සංකත ධර්මයක සංකත ධාතුවක හට ගැනීම දකින්නට පුළුවන්, වැයවීම දකින්නට පුළුවන්. එතකොට උත්පාදය සහ වැය කියන එක සංකතයන්ගේ තිබෙන සංකත ලක්ෂණයක්. ඒ වගේම වැදගත්ම කාරණාව තමයි ඨිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඨිතස්ස අඤ්ඤතත්තයි කියනකොට ඨිතස්ස කියලා කියන්නේ ස්ථිතියටපත් වූ හටගෙන උත්පාදයක් තියෙනවා, වැයවීමක් තියෙනවා. සමහර අපි ගත්තොත් එහෙම මේක විග්‍රහ කරන්නට ක්ෂණය ගත්තොත් එහෙම උත්පාදක්ෂණයක්, උත්පාදය හටගත්ත මොහොතක්, ඒ වගේම වැයවීම ක්ෂණයක් කියලා අපිට ක්ෂණ දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ උත්පාදය සහ වැයවීම කියන ක්ෂණ දෙක අතරතුර යම් කිසි දෙයක් තියෙනවා නම්, යම් පැවැත්මක් තිබෙනවා නම් ඒකට කියනවා ඨිත කියලා. ඒ ස්ථಿತಿ භාවයේ පැවැත්ම කියන එක ඨිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති, සිටියහුගේ වෙනස් බවට පත්වීම පේනවා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම දරුවෙක් ඉපදීම උත්පාදයයි කියලා ගත්තාම, මරණය වැයයි කියලා ගත්තාම, ඒ උත්පාදය සහ මරණය අතර පුංචි දරුවෙක් වෙලා දරුවා යෞන් වයටපත් වෙලා තරුණයෙක් වෙලා මැදි වයසටපත් වෙලා වයසට ගිහිල්ලා මහල්ලෙක් බවටපත් වෙලා මරණයටපත් වෙනවා. එතකොට දැන් උත්පාදේ සහ මරණය කියන මුල සහ අග දෙක අතරතුර අපිට අර පරිවර්තනයක් දකින්න පුළුවන්කම තිබුණා. වෙනස් ස්වභාවයට පත්වීමක් දකින්න පුළුවන්කම තිබුණා. ලදරු බව නෙමෙයි දරු බව, දරු බව නෙමෙයි යෞන් බව කියන එක නෙමෙයි පරිණත මැදි වයසටපත් වෙනකොට තියෙන. එතකොට ඒ මට්ටම් වල තිබුණු විපර්යාසයන් වෙනස් බවට පත්වීම අපිට දකින්න පුළුවන්කම තිබුණා. අන්න ඒකට කියනවා ඨිතස්ස අඤ්ඤතත්ත භාවය කියලා. සිටියහුගේ වෙනස් ස්වභාවයකට පත්වීම, සිටියහුගේ අන්‍යතා తত্ত্বය, ඒ ඨිතස්ස අඤ්ඤතත්ත භාවය. මේක සංකතයන්ගේ සංකත ලක්ෂණයක්. එතකොට මේ කරුණු තුන ඔබ සිහිපත් කරගන්නට ඕනේ, මතකයේ තියාගන්නට ඕනේ. සංකත කියන වචනේ පිළිබඳව අපි තේරුම් ගන්නට යනකොට, රූපේ සංකතයි කියන වචනේ පිළිබඳව තේරුම් ගන්නට යනකොට, එතකොට මේක තේරුම් ගැනීමේදී අපිට ප්‍රධාන
ධාරා දෙකක් ඔස්සේ මේක තේරුම් ගන්නට පුළුවන්. පළවෙනි එක තමයි සන්තති. දෙවෙනි එක තමයි ක්ෂණික. එතකොට මේ කරුණු තුන පිළිබඳව තේරුම් ගන්නකොට මෙන්න මේ ධාරා දෙක ඔස්සේ අපිට මේක තේරුම් ගන්නට පුළුවන්. සන්තතිය කියනකොට අපිට පවත්නා දේවල් විදිහට පෙනෙන සම්මුතිය තුළ උත්පාදයක්, වැයවීමක් සහ සිටිහුගේ වෙනස් බව කියන එක පනවන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ක්ෂණික භාවය තුළ, ක්ෂණිකයි කියලා කියන්නේ උත්පාදේ කියන එක ක්ෂණයක්ය, වැය කියන එක ක්ෂණයක්ය, ඒ වගේම සිටිහුගේ වෙනස් බව කියන එක ඇතුලේ ක්ෂණ සමූහයක පැනවීමක් කියන මෙන්න මේ පැනවීම කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක ක්ෂණික වශයෙන් අපි පනවනකොට. ඒ නිසා සංකත ධර්මයක් පිළිබඳව විවරණය කරනකොට අපිට ඒ සංකත ධර්මයන්ගේ විවරණය මෙන්න මේ ආකාරයට සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. මේ තමයි සංකත භවයේ ස්වභාවය. එතකොට මෙතනදී රූපය සංකතයි කියලා කියනකොට අපි ඒක ඔස්සේ ටිකක් අපි ගැඹුරට ගිහිල්ලා කතා කරමු මොන කරුණු යටතේද රූපය කියන එක සංකත ධර්මයක් කියලා කියන්නේ කියන එක. අපි හඳුනාගත්ත යම් ආකාරයකට අර ප්‍රත්‍ය නිසාම උපදින බව නැතිනම් ප්‍රත්‍යයෙන් සකස් කරන බව නිසා මේක සංකත දෙයක් බවට පත් වෙනවා. පච්චේන සංකරීයන්ති කියන ආකාරයට ප්‍රත්‍යයෙන් සකස් කරනවා කියන එකට ඒ නිසාම තමයි සංකතයි කියලා කියන්නේ කියන එක. මේ තමයි සංකත භවයේ තියෙන ලක්ෂණය. එතකොට මේ සංකත ලක්ෂණය බෙදා දක්වනකොට මේ ධාරා දෙක ඔස්සේ අපිට ඒක බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ සංකත ලක්ෂණය පිළිබඳව අපි ටිකක් එක ක්‍රමයකට අපි විවරණය කරගනිමු. ඒක තේරුම් ගැනීමේදී ඔබට පහසුවක් වෙයි. දැන් රූපය කියන දේ පිළිබඳව අපි ගත්තොත් රූපය කියන එකේදී පළවෙනියටම අපි පොදුවේ රූපය කියන මේ ස්වභාවය පිළිබඳව කතා කරනකොට අපිට හම්බෙන දේ තමයි රූපායතනය කියන එක, රූපය කියන එක. එතකොට රූපායතන රූපයයි කියනකොට රූපායතන රූපයට අපිට ඇහැට පේන්නේ වර්ණ සටහනක්, වර්ණ නිභාවක්, පාට ටිකක් අපි තව විදිහකට කතා කළොත්. එතකොට මේ වර්ණ රූපය, ඒ වර්ණ සටහන අපිට බාහිර වස්තුව තුලින් ලැබෙන දෙයක් හැටියට විග්‍රහ වෙනවා. බාහිර වස්තුව තුලින් ලැබෙන දෙයක් හැටියට කියලා කියන්නේ දැන් යම්කිසි වර්ණ නිභාවක්, පැහැ සටහනක් නේ හැටපත් වෙන්නේ. සාමාන්‍යයෙන් අපිට සංජානනය වෙන දේ තමයි මේ පැහැය කියන දේ බාහිර වස්තුව තුල පවතිනවාය කියන එක. එතකොට බාහිර වස්තුව තුල පවතිනවාය කියන අපි දැන් විද්‍යාත්මකව ගත්තාම ඒ අනිකුත් වර්ණ අවශෝෂණය වෙලා පරාවර්තනය වෙන වර්ණයක් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. හැබැයි ඒ පරාවර්තිත ස්වභාවය කියන එක එතන विद्यमान ස්වභාවයේ හැටියට සැලකීම තමයි මෙතනදී ප්‍රධාන කරුණ බවට පත් වෙන්නේ. මෙන්න මේ ආකාරයට අපි දකිනකොට අපිට බාහිර රූපයක් අපේ ඇහැට පතිත වෙන තැනකදී අපිට කොයි වෙලාවකවත් මෙන්න මේ කියන සංයුතිය ඇහැට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ කියන්නේ රූප කලාපයක් විදිහට ගත්තාම මේ තියෙන්නේ එක රූප කලාපයක්. මේ රූප කලාපය අපිට කොයි වෙලාවකවත් ඇහැට පෙනෙන දෙයක් නෙමෙයි. ඒක ඇහැට ගෝචර වෙන සියුම් මට්ටමකින්වත් ගෝචර කරන්නට පුළුවන් මට්ටමක් නෙමෙයි කවදාවත් රූප කලාපයක් කියන එක. රූප කලාපයේ කිසිමම විදිහකින් මේ ලෝකෙ මොන කාටවත්ම රූප කලාපය කියන එක ඇහැට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක මේ අපි සමාධි වඩලා ධ්‍යාන සහිත ධ්‍යාන උපදවන්නට ගිහිල්ලා ධ්‍යාන මට්ටමකින් හිතන්න ගියත් රූපය කියන එක පිළිබඳව ගත්තාම රූප කලාප අපිට ඔය එක එක විදිහට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. රූප කලාපයක ස්වභාවය තමයි හැම වෙලාවකදීම ඊටාම සුකුම මට්ටමක්. ඒක හරියට අපි පරමාණුව කියලා අපි කතා කරනවා නම් නැතිනම් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා කතා කරනවා නම් ඊටත් වඩා සියුම් මට්ටමක් තමයි ස්වභාව විශේෂයක් තමයි සතර ධාතුව කියලා කියන්නේ. සතර ධාතුවේහි පැවැත්ම කියලා කියන්නේ. ඒක කවදාවත් ඇහැට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ තාම සියුම් වුණ මූල පදාර්ථය ඊට වඩා එහාට මේක බෙදලා දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා තමයි නැවත නොබෙදිය හැකි දෙයක් නිසා ඒකට රූප පරමාර්ථයක් හැටියට දක්වන්නේ. එතකොට මෙන්න මේ එක
රූප කලාපය කියන දේ අපි තේරුම් ගන්නට ඕන දේ තමයි අපිට ඇහැට ගෝචර වෙන්නේ නැහැ. ඒකට රූප කලාපයක් ගෝචර වෙන්නේ නැත්නම් මොකද්ද අපිට ඇහැට ගෝචර වෙන දේ? ඇහැට ගෝචර වෙන්නේ වර්ණ රූපය කියන එක. වර්ණ රූපය කියන එක සැකසෙන්නේ නිකම්ම නෙමෙයි. මෙන්න මේ විදිහේ කලාප ගණනය කරන්නට බැරි කෝටි ප්‍රකෝටි අසංඛ්‍ය ප්‍රමාණයක එකතුවක් ඇති තැනක අපිට යම් කිසි විදිහකින් රූපයක් දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ කලාපවල තියෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර ධාතුවවත් ඒ වගේම ඕජා රස ගන්ධ ආදී මේ ස්වභාවයන්වත් අපිට ඇහැට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ රූප කලාපයක තියෙන මේ වර්ණමය ගති එකතුවක් තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට යම් රූපයක් අපිට ඇහැට පේනවා නම් ගහක් මිනිස්සෙක් කියලා අපිට පේනවා නම් ඒ පේන තැනක අපිට පේන්නේ මෙබඳු වූ රූප කලාපවල තියෙන මෙන්න මේ වර්ණමය හැකියාව තමයි අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඒක අනික් වර්ණ අවශෝෂණය කරගෙන පිට කිරීම විදිහෙන් හෝ වේවා කැමති විදිහට ඒක අර්ථකථනය කරන්නට පුළුවන්. නමුත් එතනදී අවශ්‍ය වෙන දේ තමයි මේ කරුණ පැහැදිලි කර ගැනීම. ඒ තමයි වර්ණ රූපේ තමයි අපිට ඇහැට පේන්නේ. ඒ රූප කලාපයක विद्यमान වන සුද්ධාෂ්ටමක රූප කලාපයේ තියෙන වර්ණ රූපය කියන එක නෙමෙයි. ඒක ඇත්තටම ගත්තොත් මෙන්න මේ කියන රූපය අපි මෙතන ගත්තාම ඇහැට ගෝචර වෙන්නේ මෙන්න මේ කියන රූපය. කියන්නේ අපි චෛත්‍යයක් කියලා ගත්තාම මේ රූපය තමයි අපිට පතිත වෙන්නේ. එතකොට මේ රූපය මේ විදිහට विद्यमान වෙලා තියෙන ගණනය කළ නොහැකි තරමේ මෙබඳු රූප කලාප සමුදායක එකතුවක් විදිහට ඒ රූප කලාපයන්හි වර්ණ රූපයේහි සමவாய තමයි අපිට මේ විදිහට දකින්න පුළුවන්කම තියෙන්නේ. දැන් මෙන්න මේ රූපය ආපාතාගම වෙනවා කියලා කියන්නේ ඇහැට පතිත වෙනවා කියන එක. මේ රූපය ආපාතාගම වෙනවා කියලා කියන්නේ ඇහැට පතිත වෙනවා. එතකොට ඇහැට පතිත වෙනවා කියන එකෙන් මේ ආදී තැන්වල පතිත වීමක් නෙමෙයි කතා කරන්නේ. චක්කු ප්‍රසාදයට ඇතිවන පතිත වීමක් පිළිබඳව. චක්කු ප්‍රසාදය කියන දෙයට. එතකොට මේ යම් අවස්ථාවක චක්කු ප්‍රසාදයට රූපේ පතිත වෙනවා නම් ඊටාම සියුම් තැනක අපි දෘෂ්ටි විතානය කියලා කතා කරනවා සාමාන්‍ය මට්ටමේදී. එතකොට ඒ දෘෂ්ටි විතානය ආශ්‍රිතව තියෙන ප්‍රසාද රූපේ කියන කර්මයෙන් උපදවනු ලබන ප්‍රසාද රූපයට තමයි ඒක ආපාතාගම වෙන්නේ. එතකොට එතන පවතින්නේත් මෙන්න මේ ආකාරයට සතර මහා ධාතු සහ වර්ණගන්ධ රසෝජා කියන එකත් ඊට අමතරව මෙන්න මේ කියන ප්‍රසාද රූපයට අවශ්‍ය වෙන ජීවිත රූපයත් කියන මේ ටිකේ පැවැත්ම. එතකොට මේ ප්‍රසාදය කියන දෙයට තමයි මේ බාහිර තියෙන වර්ණ රූපය ගෝචර වෙන්නේ. මේ ප්‍රසාද රූපයට තමයි බාහිර තියෙන වර්ණ රූපය ගෝචර වෙන්නේ. ඒකට මෙතන තියෙන්නේ තනි ප්‍රසාදයක් විදිහට නෙමෙයි. මේ විදිහේ රූප කලාප කෝටි ප්‍රකෝටි ගණනාවක එකතුවක් තමයි අපිට මේකේ දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අන්න ඒ රූප කලාපය කියන එක රූප කලාප කෝටි ප්‍රකෝටි ගණනාවක එකතුවක් විදිහට ප්‍රසාදයේ තියෙනකොට ඒ කර්මජ උපවත් බවට තමයි බාහිර රූපයේහි පතිත වීම සිද්ධ වෙන්නේ. එතකොට මේ රූප කලාප ගණනාවක එකතුවක්. මේක තමයි ඒතන සිද්ධ වෙන සිදුවීම. එතකොට මෙන්න මේ ආකාරයට තමයි රූපයක් පෙනීමෙහි පළමු පියවර කියලා කිව්වේ. කර්මයෙන් මෙන්න මේ ප්‍රසාද රූපේ යම් වෙලාවක සකස් කළා නම් ඒ සකස් කරපු ප්‍රසාද රූපයට බාහිර වර්ණ රූපයක් ආපාතාගම වීම. බාහිර වර්ණ රූපයක් ආපාතාගම වීම. ආපාතාගම වීම කියලා කියන්නේ මෙහි ප්‍රතිබිම්බය මේ හරහා මෙතෙන්ට පතිත වීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට එහි ප්‍රතිබිම්බය පතිත වෙනවා කියන තැන තියෙන යථාර්ථය තමයි එතනත් මෙබඳු රූප කලාප රාශියක පැවැත්මක් මෙතනත් මෙබඳු රූප කලාප රාශියක පැවැත්මක් කියන තැන තමයි මේ ගනුදෙනුව අතර සිද්ධ වුණ දේ හැටියට අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ ඇහැට වර්ණ රූපය පැමිණෙනකොට දැන් මෙතනදී වර්ණ රූපය කියන එක අර රූප කලාපයක තියෙන වර්ණ රූපය කියන එක තුල නෙමෙයි. මෙන්න මේ පොදුවේ ගත්තාම මෙන්න මේ ඝණය තුල මේ එකතුව තුල තියෙන වර්ණ රූපය තමයි ආපාතාගම වෙන්නේ. එතකොට අන්න ඒ ආපාතාගම වෙනකොට මෙතනදී අපි කියනවා
පටිඝ වශයෙන් ඇහැට රූපයක සිද්ධ වෙන ස්පර්ශයක් සිද්ධ වෙනවා. ඇහැට රූපය ඇවිල්ලා ඒකට පාවිච්චි කරන වචනයක් භාග්‍යතුන් වහන්සේ පටිහඤ්ඤති කියලා. පටිහඤ්ඤති. එතකොට ඇහැට ඇවිල්ලා රූපයක් ගැටෙනවා. එතකොට ඒ ගැටුණට පස්සේ එතනදී ඇති වෙනවා සිතක්. සිතක්. එතකොට මේ සිත උපදින්නේ කොහෙද? මෙන්න මේ කියන ප්‍රසාද රූපය ආශ්‍රය කරගෙන තමයි මේ සිත උපදින්නේ. දැන් ඒ භවාංග චිත්තසංතතිය බිඳිලා ద్వාරය පිළිබඳව ආවර්ජනා කරලා බාහිර රූපය ආපාතාගම වූ ద్వාරය ආශ්‍රය කරගෙන, ద్వාරය කියන්නේ මෙන්න මේ ප්‍රසාද රූප අරමුණු කරගෙන ඒ හිත එතන පහළ වෙනවා. එතකොට පළවෙනි අවස්ථාව තමයි අපි බාහිර රූපයක් දකිනවා කියලා අපි කිව්වට අපි ඇත්තටම දැකීම කියන සිද්ධිය කරන්නේ මෙන්න මේ ප්‍රසාද රූපය හදාගත්ත විදිහට මේ ප්‍රසාදයේ මතට පතිත වූ වර්ණ රූපේ තමයි අපි දැනගනු ලබන්නේ. ප්‍රසාදයේ මතට පතිත වූ වර්ණ රූපේ තමයි දැනගනු ලබන්නේ. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් මේ රූපේම තමයි මෙතෙන්ට පතිත උනේ කියලා. ඔව් මේ රූපයේහි තිබෙන ඡායාවම තමයි ප්‍රසාද රූපේ මතට පතිත උනේ, වෙන කොහෙවත් තිබුණ ඡායාවක් නෙමෙයි. හැබැයි මේ ප්‍රසාදයට ඒක දකින්න පුළුවන්කම තියෙන්නේ ප්‍රසාදයේහි කර්මජ ස්වභාවයත් එක්ක. ප්‍රසාදයේ සකස් වුනේ යම් විදිහකටද ඒ විදිහට තමයි මේකට ගෝචර කරගන්න පුළුවන්කම තියෙන්නේ. මෙතන හැකියාව අඩු නම් මේ වර්ණ රූපයේ ගෝචර කරගැනීමේ හැකියාව අඩුයි. මෙතන හැකියාව බොහොම ප්‍රසාදවත් බව වැඩි නම් මෙහෙන් එන දේ ගෝචර කරගැනීමේ හැකියාව වැඩි. ඒක තමයි ස්වභාවය. කර්මජ රූපේ මගින් උපදවන ප්‍රසාදයේහි මට්ටම අනුව රූපේ ගෝචර කර ගැනීමෙහි ප්‍රමාණය තීරණය කරනු ලබනවා. එතකොට ඒ රූපය ඒ විදිහට දකිනකොට මේ ප්‍රසාද රූපය ආශ්‍රය කරගෙන උපදින දේ තමයි අපි දැන් මේක අරමුණු කරලා නැත්නම් අපි ඒකට කියන්නේ ආවර්ජනා කළා කියලා. ආවර්ජනා කළා රූපස්ස දස්සනත්ථෝ කියලා කියන රූපයේ දැකීම ඇති කරමින් විපාක චක්කු විඥානය උපදිනවා. විපාක චක්කු විඥානය නැතිනම් පෙනීම කියන දේ ඇති වෙනවා. එතකොට පෙනීම කියන දේ ඇති වෙනකොට මේ රූපය මේ විදිහටම ඇවිල්ලා මෙතන හැප්පෙන්නේ නැහැ. ඒ නිසා මෙතනට කියනවා අසම්පත්තග්‍රාහී කියලා. නොපැමිණියේ නමුදු මෙතනට මෙහි ඡායා මාත්‍රය ගෝචර කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් රසය කියන දේ දිවට ගැටෙන්න මෙපැයි. ඒ විදිහට පේන දේ ඇවිල්ලා ගැටෙන්න ඕනේ නැහැ නේ. එහෙමනොත් ගින්දර දිහාම බලන්න බැරුව යනවානේ. ඒ නිසා මේකට කියනවා අසම්පත්තග්‍රාහී කියලා. ඒකට මෙන්න මේ විදිහට මෙතෙන්ට හිත යොමු වෙනකොට ඒ ප්‍රසාද රූපේහි බිඳීම අනුව ප්‍රසාද රූපය කියන දේ ස්වභාවය පිළිබඳව එතෙන්ට දැනගන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රසාදයට ආපාතාගම වෙලා ප්‍රසාදයට වැටිලා තියෙන ඒ ඡායාව පිළිබඳව ඒකට දැනගන්නට පුළුවන්කම තියෙනවා. අන්නේ දර්ශනාර්ථය තමයි මෙතනදී सिद्ध කරන්නේ. එතකොට චක්කු විඥානය කියන එකෙන් කරන්නේ මොකද්ද? මේ පෙනීම ඇති වෙනවා කියලා කියන්නේ දර්ශන කෘත්‍ය කියලා කියන්නේ අන්න ඕකට. දර්ශන කෘත්‍ය. පෙනීම ඇති කරනවා. දැන් රූපය පේනවා කියලා කියන්නේ අන්න ඕකට. රූපේ පේනවා කියලා කියන්නේ ඒකට. දැන් රූපය පේනවා කියලා කිව්වට මෙතන මේ විඥාණයෙන් මේ සිතෙන් දැනගනු ලබන්නේ මේක චෛත්‍යයක් කියලා නෙමෙයි, සෑයක් කියලා නෙමෙයි දැනගනු ලබන්නේ. රූපයක් කියලා වර්ණ සටහනක් හැටියට, පැහැ සටහනක් හැටියට උපේක්ෂා සහගත වේදනාවක් තමයි මේ සිතේ තියෙන්නේ. රූපය පේන මොහොතේදී විනිශ්චය කළා නැහැ. මෙන්න මේ ආකාරයට එතන චෛත්‍යයක් තිබුණා නැතිනම් සෑයක් තියෙනවා කියලා විනිශ්චය කළා නැහැ. මේ හිතේ අඩුම තරමේ මේ රූප නිමිත්ත පිළිබඳව විතක්ක කිරීම හෝ ਵਿਚාරයට ලක් කිරීමවත් සිද්ධ වෙන්නේ නැහැ. විතර්කණය කිරීමක් හෝ ਵਿਚාරය කිරීමක් හෝ සිද්ධ වෙන්නේ නැහැ. මෙතනදී සිද්ධ වෙන එකම දේ තමයි ඇහැට ආපු වර්ණ රූපයේ පිළිබඳව දැනගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඇහැට ආපු වර්ණ රූපයේ පිළිබඳව දැනගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් රූපය අපි සංකතයි කියලා කියනකොට යෙදෙන එක අර්ථයක් තමයි මේක. මොකද්ද? මෙන්න මේ දැනගැනීම කියන දේ උපදවන්නට මෙතන කරුණු කීයක් අපිට අවශ්‍ය වුණාද? පළවෙනි එක තමයි රූපයක් අවශ්‍ය වුණා.
රූපේ ගෝචර කරගන්නට ප්‍රසාදයක පැවැත්ම අවශ්‍ය වුණා. ඊට පස්සේ මෙන්න මේ සිත මෙතෙන්ට අවශ්‍ය වුණා. ඒ නිසා චක්කුව, රූපය සහ විඥානය කියන මේ තුන්දෙනාගේ එකතුව තමයි අපි කියන්නේ පෙනීම කියලා. තුන්දෙනාගේ එකතුව කියන තැන තමයි අපි කියන්නේ පෙනෙනවා කියලා. දර්ශන කෘත්‍ය සිද්ධ වෙනවා කියන තැන. එතකොට මෙන්න මේ තුන්දෙනාගේ එකතුව කියන තැන තමයි අපිට මේ සිතෙහි යෙදෙන පස්ස චෛතසිකය කියන දේ ඇති කරන්නට හේතු වෙන්නේ. ස්පර්ශය කියන දේ ඇති කරන්නට හේතු වෙන්නේ. තින්නම් සංගති පස්සෝ කියලා කියන නිසා තුන්දෙනාගේ එකතුව ස්පර්ශයයි. ඒ සිතේ ඉපදීම කියන දේම තමයි රූපේහි ස්පර්ශ වීම කියලා කියන්නේ. මෙතන මේ සිත පහළ වුණේ නැත්තම් ඇහැට රූපයක් ආපාතාගම වෙනවා. ඇහැට රූපයක් ගැටෙනවා. වර්ණ රූපයක් පත්‍ය වෙනවා. හැබැයි රූපය ගැන දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒ රූපය නැති වෙලා යනවා. නැවත ඇහැ හැදෙනවා. ආපහු ඒ රූපය පිළිබඳව අපිට දැනගන්න පුළුවන් කමක් තිබුණේ නැති වුණොත් ආයෙත් ඒක නිරුද්ධ වෙලා යනවා. එතකොට මෙන්න මේ විදිහට මේ තැන්වල සිදුවන ගනුදෙනුව සිද්ධ වෙනවා. හැබැයි අපිට දැනුමක් ගොඩ නැගෙන්නේ මට පේනවා කියන ගතිය ඉතුරු වෙන්නේ. මට රූපයක් කියන එක ඇහැට මේ විදිහට පෙනීමක් තියනවා කියන එක තියෙන්නේ මෙන්න මේ විඥානයේහි සිතෙහි තියෙන යෙදීමත් එක්ක. එතකොට මෙතනදී කරුණු තුනයි ඇහැ, රූප සහ චක්කු විඥාන. ඇහැ, රූප සහ චක්කු විඥාන. මෙන්න මේ අවස්ථා තුන ඊටාම වැදගත්, ඊටාම අවශ්‍ය වෙන කරුණු තුනක් රූපේ පේනවා කියන බවට. ඇහැ නැත්තම් මේ ඇහැ නැති වුණොත් රූප තිබුණත් හිතට පුළුවන් කමක් නැහැ විල්ල රූප බලන්න. ඇහැ නැතුව හිතට පුළුවන් කමක් නැහැ රූප බලන්න. ඒ වගේම ඇහැයි රූපයයි දෙකම තිබුණොත් හිත නැත්තම් ඒත් බෑ රූප දැනගන්න. ඒ වගේම ඇහැයි හිතයි දෙකම තිබුණත් රූප ආපාතාගම වෙන්නේ නැත්තම් ඒද පුළුවන් කමක් නැත්තේ නෑ රූප දකින්න. ඒ නිසා මෙතනදී මේ තුන්දෙනාගේ එකතුවක් අවශ්‍යයි. ඒකට මේ තුන්දෙනාගෙන් එකක් හරි නැති වෙලා යනවා නම් එක්ක රූපේ නැති වෙලා යනවා නම් එක්ක ඇස නැති වෙලා යනවා නම් එක්ක සිත නැති වෙලා යනවා නම් ඒ වෙලාවේ පවතින මේ සංගතිය බිඳෙනවා. සංගතිය බිඳෙනවා කියනකොට ඒ රූපේහි දර්ශන කෘත්‍ය කියන එක එතන පවතින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. රූපේහි තියෙන දර්ශන කෘත්‍ය පවතින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. රූපේහි තියෙන දර්ශන කෘත්‍ය ඒක බිඳී යනවා. නැතිනම් ඒකේ පැවැත්මක් අපිට පනවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. සිත නැත්තම් ඒද රූපේහි පැවැත්ම වෙන්නේ නැහැ කියලා කිව්වේ ඒකයි. ඊට පස්සේ ඒක ඒ හිත දිහා බලාගෙන අපිට මේ දැන් මෙතන කරුණු තුනක් තිබුණානේ මේ තුනේම අත්දැකීම් එකතු කරගෙන අපිට උපදින්න පුළුවන්කම තියෙනවා මනෝ ධාතු ආදී සිත්. මනෝ ධාතු සිත් උපදින්නට පුළුවන්. දිට්ඨත් අබිනිරෝපණා මනෝ ධාතු කියලා කියන්නේ දැකපු බව අරමුණට ඔසවා තැබීම විදිහට උපදින මනෝ ධාතු සිත් තියෙනවා. ඊට පස්සේ මනෝ විඥාන ධාතු සිත් උපදින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට ඊට පස්සේ අර සිතින් ගත්ත අරමුණ පිළිබඳව ඔසවා තබමින් ඊට මතු සිත් පරම්පරාව උපදින්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේක අර්ථකථනය කිරීමේදී තමයි රූප කලාපවල රූප ධර්මයන්ගේ ආයුෂය පිළිබඳව කතාවක් එන්නේ. මේක විවරණය කර ගැනීමේදී තමයි රූපේහි ආයුෂය පිළිබඳව විග්‍රහ කිරීමක් අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙතනදී රූපයක ආයුෂය ගැන කතා කරනකොට රූප කලාපයක ආයුෂය චිත්තක්ෂණයන්ට බෙදලා චිත්තක්ෂණක 17ක ආයුෂයක් ඇති රූප කලාප පිළිබඳව වෙනම විභජනයට ලක් කරන ආකාරය අපට හඳුනා ගන්නට පුළුවන්. ඒක තමයි සම්භාවිත ක්‍රමයේ හැටියට අද දවසේදී දකින්නට පුළුවන්කම තියෙන්නේ. හැබැයි ඒක ත්‍රිපිටකය තුල කොයිම අවස්ථාවකදීවත් ත්‍රිපිටකය තුල රූප කලාපයක ආයුෂය චිත්තක්ෂණ 17යි කියලා දකින්නට පුළුවන් කමක් නැත්තේ. එහෙම කියන්නේ අනිත් දේවල් ප්‍රතික්ෂේප කිරීම සඳහා නෙමෙයි. දැන් මේක ත්‍රිපිටකේ නැති දේ නෑ කියවපු ගමන්ම සමහර වෙලාවට කෙනෙක් විවේචනය කරන්නට පටන් ගන්නවා මේ කියන්නේ අනිත්‍යව පිළිගන්නේ නෑ කියලාද කියලා. නෑ ත්‍රිපිටකයේහි එහෙම දෙයක් නෑ. රූප කලාපයක ආයුෂය රූපේහි ආයුෂය සිතේ ආයුෂයට වඩා වැඩි කියන එක තියෙනවා. හැබැයි ඒක චිත්තක්ෂණ 17යි කියන යෙදීමක් කොතනකවත් ඇත්තේ නැහැ.
චිත්තක්ෂණ 17යි රූප කලාපයක ආයුෂ කියන එක ත්‍රිපිටකය තුල කොතනවත් දකින්නට පුළුවන් කමක් නැහැ. එතකොට එතන අපිට දකින්න පුළුවන්කම තියෙනවා අපිට ත්‍රිපිටකය තුල තියෙන මූලාශ්‍ර පදනම් කරගෙන ඒක තවදුරටත් විවරණය කිරීම වලදී රූප කලාපයක ආයුෂ චිත්තක්ෂණ 17යි කියලා මේ විදිහට විග්‍රහ වෙනවා. ඒ වගේම මේක ඇතැම් අවස්ථාවලදී අපේ ථේරවාද සම්ප්‍රදාය ඇතුළෙම ඒ පිළිබඳව විවාදයට ලක් වුණ අවස්ථාවන් අපි හඳුනා ගන්නවා. රූප කලාපයක ආයුෂය පිළිබඳව යම්කිසි ථේරවාදයන් තුල. ඒ කියන්නේ අදහස් ඉදිරිපත් වීම තුල අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඊට ධම්මසංගණි ප්‍රකරණයට අනුරූපීව අපි මේක බෙදාගත්තොත් එහෙම අපි මේක විභජනයට ලක් කරගත්තොත් කලාපයක ආයුෂ රූප කලාපයක ආයුෂය කියන එක දැනට යම් මට්ටමකින් පසකින් තබලා අපි මේක ත්‍රිපිටකයටනේ අපි ප්‍රමුඛතාවය ලබා දෙන්නේ. ත්‍රිපිටකයට තමයි ප්‍රමුඛතාවය ලබා දෙන්නේ. අපි අට කතාවෙහි අනන්‍යතාවය ඒකට ලබා දෙන ස්ථානය මොකක්ද කියන එක අපි කතා කළා. එතකොට මුල් වැඩසටහන් ටික ඔබ ඒ ටිකට සවන් දුන්නේ නැත්නම් මම හිතනවා මුලින්ම අපි විභංග ප්‍රකරණයෙහි හාත්පස පිළිබඳව කතා කළා. ථේරවාදයේ කියන එකට හිමි අනන්‍යතාවය පිළිබඳව කතා කළා. අට කතාව කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව අපි එතනදී කතා කළා සාධක සහිතව. එතකොට ඒ දේ පදනම් කරගෙන අපි යම්කිසි ප්‍රස්තුතයකදී ප්‍රමුඛතාවය ලබා දෙන මූලාශ්‍රය හැටියට අපි ත්‍රිපිටකය තබාගෙන තමයි මේ කතා කරන්නේ. ඒකෙන් කියන්නේ අටුවාව නැතුව ත්‍රිපිටකය අර්ථකථනය කළ යුතුයි කියලා නෙමෙයි. ත්‍රිපිටකය කියන දෙයට ප්‍රමුඛතාවය ලබා දෙන්නට අවශ්‍යයි කියන එක. යම්කිසි ප්‍රශ්නයකදී අට කතාව තුළ හෝ තියෙන ධර්ම කරුණක් පිළිබඳව විවරණය කර ගැනීමේදී ගැටලුවක් පැන නගිනවා නම් එතනදී පවා ප්‍රමුඛතාවයේ හිමි විය යුත්තේ ත්‍රිපිටක මූලාශ්‍රයන් සඳහා. එතකොට එතනදී අපි ඒ කරුණ පැහැදිලි කරගන්නකොට අපිට රූප කලාපයක ආයුෂය කියන දේ මෙතන මොහොතකට පසකින් තබලා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහ ගත්තාම රූපායතන රූපය සද්ධායතන රූපය ආදී ඒ බාහිර රූප පිළිබඳවත් චක්කායතන රූපය රූපායතන රූපය පිළිබඳව අපි අරගෙන බැලුවත් ඒ සෑම තැනකම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ රූපය විස්තර කරගෙන යනවා මෙන්න මේ චක්කු විඥාන අවස්ථාව දක්වාම ඒක විස්තර කරගෙන යන ආකාරය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඊට පස්සේ නැවත කර්ම මනෝවිඥාන සිත්තික උපදින්නෙත් මෙන්න මේ ප්‍රසාද රූපේම අරමුණු කරගෙන මෙතන තියෙන රූපය මේ බාහිර රූපේ දිහා බලාගෙනයි කියන න්‍යාය පිළිබඳව කොතනකවත් දැක්වෙන්නේ නැහැ. ඒ නිසා මම මගේ පුද්ගලික අදහසක් විදිහට ත්‍රිපිටකය තුළ බඳු සාධකයක් නැති නිසා කර්ම මනෝවිඥාන සිත් ඇති වෙන තැන්වලදී අපි සාමාන්‍යයෙන් කතා කරනවා ජවන් සිත් කියලා. ජවන් සිත් ඇතිවීම ගැන කතා කරනකොට මෙන්න මේ රූපේ දිහා බලාගෙනම තමයි මේ ජවන් සිත් උපදින්නේ කියන එක පිළිබඳව පිළිගන්නට තරම් රුචිකත්වයක් නැහැ. ඒකට හේතුව තමයි ඊට පස්සේ ඒ කියන්නේ ඊට පසු හටගන්න සිත් වලින් අරමුණු කරන්නේ ඒ අදාළ වීතිය තුල ඊට පෙර හටගත්තා වූ සිතින් ගත්ත අරමුණයි. එතකොට මනෝ ධාතු සිතින් අරමුණු කරගන්නේ චක්කු විඥානය තුල ලැබුණු අත්දැකීම කියන දේ. ඒ වගේම මනෝ විඥාන ධාතුව තුලින් අරමුණු කරන්නේ මනෝ ධාතුවෙන් ඔසවා තබපු දේ පිළිබඳවයි. රූපේ පිළිබඳව ඇසුරු කරන අවස්ථාව දිහා බැලුවාම දකින්න පුළුවන් තැන තමයි මෙන්න මේ කියන චක්කු විඥාන අවස්ථාව පැහැදිලිවම ඇහැට ආපු වර්ණ රූපේ පිළිබඳව ඇසුරු කරගෙන පවතිනවා කියන එක. වර්ණ රූපය පිළිබඳව දැනගන්න. මොකද ඒක ප්‍රසාදයේහි පහළ වෙන සිතක්. ඒ ප්‍රසාදයේ ඇසුරු කරගෙන පවතිනකොට ඒ ප්‍රසාදයට ආපාතහගම වූ වර්ණ රූපය පිළිබඳව දැනගැනීමෙහි හැකියාව එතන තිබිලා තියෙනවා. එතකොට ඒ දැනගැනීමේ හැකියාව එතන තිබුණට ඒ සිත හටගෙන නිරුද්ධ වෙනකොට ඊළඟ සිත උපදින්නේ නැවත මෙතන ප්‍රසාදයේ නෙමෙයි. ප්‍රසාද රූපේහි නෙමෙයි ඊළඟ සිත උපදින්නේ. ඒ නිසා මේ ප්‍රසාද රූපේහි අත්දැකීම කියන එක ආපහු වත්තු රූපය අසුරු කරගෙන මේ පැත්තට යොමු කරනවා කියන එක ප්‍රායෝගිකව ඒක යෙදෙන්නේ නැහැ පිළිබඳව අපිට වෙනම ගැඹුරින් සාකච්ඡා කරන්නට සිද්ධ වෙනවා. ඒකට මෙතනදී පාඩමට අදාළව පැහැදිලි කරන්නට අවශ්‍ය වුණ දේ තමයි සංකතයි කියලා කියන්නේ කුමක්ද කියන එක. සංකත ධර්මයක් කියලා කියන්නේ මේ එකකට විතරක් රූපයට විතරක් තනිව පෙනී සිටීමේ හැකියාවක් තිබෙන්නේ නෑ. මේ එකක් හෝ නැති වෙනවා නම් මේ තුන් දෙනාගෙන්
මේකේ පේනවා කියන පෙනෙන භවෙහි පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අපිට යම් පෙනීම් සහිත ලෝකයක් අද තියෙනවා නම් අතීතේ දැකපු දේවල් වර්තමානයේ දකින්න දේවල් සහ අනාගතයට දකින්න බලාපොරොත්තු වෙන දේවල් කියලා ඇහැට පේන්නේ මෙන්න මේ විදිහට වර්ණ සටහන් මාත්‍රයක් විතරයි. ඒ වර්ණ සටහන් මාත්‍රයක් විතරක් පේන තැනක ඒක මෙන්න මේ කරුණු තුනක සංගති බව නිසා विद्यमान වෙන දර්ශන කෘත්‍යයක් තමයි තියෙන්නේ. එකක් හෝ නැති වුණොත් ඒක පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මෙන්න මේ සංගති බව පිළිබඳව අපි දකිනකොට එකකට තියෙන හේතු ගැන කතා කරනවා. ඒ නිසා අපි අර කලින් කතාව කළා වගේ චක්කු ප්‍රසාදයට තියෙන අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන මේ හේතු ටික නිසා තමයි මේ ප්‍රසාදය උපදවන්නට හේතුනේ ඇහැට අදාළ වෙන හේතු ටික. එතකොට මෙන්න මේ ධර්මයන්ගේ නිරෝධයෙන් අවිද්‍යා, කර්ම, තණ්හා කියන අතීත හේතු ටික රැස් නොකර හිටීමෙන් අනාගතයට මෙබඳු ප්‍රසාදයක් පහළ වීම නැති කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම වර්තමාන සප්‍රත්‍ය භවෙහි ප්‍රත්‍ය සහිත භාවයේහි බිඳී යාම නිසා ආහාරයේහි බිඳීම නිසා වර්තමානයේහි මේ මොහොතේ ක්ෂණිකව සිද්ධ වෙන ඇසෙහි නිරෝධය දකින්න පුළුවන්කම තියෙනවා. රූපය හටගන්න හේතු වෙන්නේ ප්‍රසාදයට අනුරූපව නම් රූපය දකින්නේ මේ හේතු ටිකම තමයි රූපය දකින්නත් හේතුවක් බවට පත් වෙන්නේ. එතකොට අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන ටිකම තමයි රූපයට හේතුව හැටියට දක්වන්නේ. ඒකෙන් කියන්නේ මේක ඉපදුනේ මේ රූප කලාප ටික ඉපදුනේ අවිද්‍යාවෙන් කියලා එහෙම නෙමෙයි. එතකොට මේ රූප කලාප දැන් මෙතන පවතින රූප කලාප තියෙනවා නම් ඒකට හේතුව මේ කොහෙවත් නැති අවිද්‍යාවක් එහෙම නෙමෙයි. ඒ නිසා මේ රූපය ගෝචර කරගන්න පුළුවන්කම ලැබුණේ ප්‍රසාදේ හැටියට නම් රූපය කියන දේ සම්පූර්ණම එකතු කරන්නේ මෙන්න මේ ප්‍රසාදය කියන තැනට. ඒ ප්‍රසාදය කියන තැනට තමයි ප්‍රසාදය උපදවන්න හේතු වුණ හේතුව කතා කරන්නේ මෙන්න මෙතන ප්‍රමාණයට අවිද්‍යාවට අනුව. කර්මය වෙනස් වුණොත් පේන දේ වෙනස් වෙනවා. දෙවියෙකුට පේන විදිහ මෙතන මේ පේන විදිහ නෙමෙයි. යාට රූපේ පේන වෙනස් විදිහට. ඇයි? එයාගේ ප්‍රසාදය කියන දේ එතන පිහිටා සිටින වෙනස් ස්වරූපයකින් වෙනස් විදිහකට නිසා. එතකොට මෙන්න මේ ආකාරයට මේ හේතු ටිකම පෙන්නනවා රූපේහි පැවැත්ම විදිහටත්. එතකොට චක්කු විඥානය කියන මොහොතට අපි ගත්තහම අවිද්‍යා, කර්ම, තණ්හා සහ මේ ආහාරය වෙනුවට එතන නාම රූප කියන ධර්මතා ටිකයි පෙන්වන්නේ. ඒ චක්කු විඥාන සිතෙහි තියෙන වේදනාව, සංඥාව, සංඛාරය මේ බෙදා දක්වනවා. චක්කු සම්පස්සජා වේදනා, චක්කු සම්පස්සජා සංඥා, චක්කු සම්පස්සජා චේතනා. මේ විදිහට මේ ටික බෙදා දක්වනවා. එතකොට මෙතන මේ වේදනාව උපදින්න හේතුව මොකද්ද? අවිද්‍යා, කර්ම, තණ්හා, ස්පර්ශ. අවිද්‍යාව, කර්මය සහ තණ්හාව කියන ටික නිසා තමයි මේක සවිඥානික බවක් තියෙන්නේ. ඒ වගේම මෙතෙන්ට වර්තමාන වුණ ස්පර්ශයේ හේතු වෙනවා. අවිද්‍යා, කර්ම, තණ්හා කියන අතීත හේතු ටික නැති වෙනකොට අනාගතයට අනුත්පාද සංඛ්‍යාත භාවයකටපත් වෙනවා. වර්තමානයේහි මෙන්න මේ ස්පර්ශය කියන ධර්මයේ නිරෝධය සමගම මේ ධර්මයේ ආය පවතින්න පුළුවන් කමක් නැත්තේ නෑ. රූපය කියන දේ ආය පණවන්න පුළුවන් කමක් නැහැ. සංඥාවත් ඒ විදිහටමයි අවිද්‍යා, කර්ම, තණ්හා, ස්පර්ශ. චේතනාවත් ඒ විදිහටමයි අවිද්‍යා, කර්ම, තණ්හා, ස්පර්ශ කියන දේ මුල් කරගෙන විඥාණයට හේතුව හැටියට අවිද්‍යා, කර්ම, තණ්හා, නාම රූප කියන හේතුව අපට දකින්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට අපි මේ දේවල් පිළිබඳව අපි විශ්ලේෂණය කරගන්නකොට අපි මේ දේවල් පිළිබඳව විශ්ලේෂණය කරගන්නකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේක සංකතයි කියලා කියන්නේ මෙන්න මේ හේතු ටික නිසා. සංකතයි කියලා කියන්නේ හේතු නිසා. රූපයක් පේනවා කියනකොට මෙන්න මේ රූපය පේනවා කියනකොට අපි මේ කියන්නේ ඇහැට රූපයක් පෙනීම, ඒ වගේම රූපය, සිත, චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං කියලා කියන්නේ ඔන්න ඔය තුන් දෙනාගේ එකතුව කියන තැනට. ඒතර තුන් දෙනාගේ එකතුව කියන තැන පොදුවේ ස්පර්ශයේ රූපේක ස්පර්ශය කියන දේ තමයි නියෝජනය කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට
මේ පොදුවේ රූපේ පේනවා කියන ස්වභාවය නියෝජනය කරලා තියෙනවා මේ ටිකෙන්. ඒ නිසා රූපය කියලා කියන්නේ සංකත ධර්මයක්, හේතු නිසා සකස් කරපු දෙයක්. එකිනෙකට තියෙන හේතු අපිට වෙන වෙනම දක්වන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ දේවල් වලට තියෙන හේතුයි කියලා හේතු ටික වෙන වෙනම දක්වන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි ඒ ධර්මයේ විද්‍යමාන වන සංකත ස්වභාවය, සංකත ලක්ෂණය කියන එක. අන්නේ සංකත ස්වභාවයට, සංකත ලක්ෂණයට හිත තියාගත්තාම ඒ රූපය සංකතයි කියලා දකින්න පුළුවන්. එතකොට රූපයේ තියෙන සංකත ස්වභාවය ගැන අපි පැහැදිලි කරගන්නකොට අපි එතනදී පැහැදිලි කර ගැනීම පහසුයි ආයතන ගෝචර වෙන පැත්තේ. ප්‍රත්‍ය සමவாய ප්‍රත්‍යංගයෙන් සකස් කරන නිසා සංකතයි කියලා කියනවා. හැබැයි මේ සංකත බව තේරුම් ගන්නට ලේසි අපිට ආයතන ගෝචර වෙන පැත්තෙන්. අපි මේ කතා කළේ ඇහැට රූපේ පේන පැත්තනේ. මේ වගේම අපිට කනට ශබ්දය ඇහෙන දේ, නාසයට ගඳ සුවඳ දැනෙන පැත්තත්, දිවට රස දැනෙන පැත්තත්, කයට ස්පර්ශ දැනෙන පැත්තත්, මෙන්න මේ සෑම අංශයකින්ම සෑම පැතිකඩකින්ම අපිට පුළුවන් මේ කාරණාව විවරණයට ලක් කරගන්න. එතකොට අපි විවරණය කරගෙන තියෙන සම්පූර්ණම රූපය හම්බෙන තැන් ටික, ආයතන ටික විවරණය කරගත්තා කියලා කියන්නේ ආධ්‍යාත්මික ආයතන ටික ආය වෙනේ වගේ රූප පෙනිලා නැහැ. ওই ටිකෙන් තමයි රූප පෙනිලා තියෙන්නේ. ඒ කියන්නේ අපි සමස්ත රූපේම තියෙන සංකත ස්වභාවය අවබෝධ කරගත්තා. රූපය අවබෝධ කරගන්නට අවශ්‍ය නම් රූපය සංකතං කියන මේ ගතිය, මේ ස්වභාවය අපිට ඒකාන්තයෙන්ම අවබෝධ කරගන්නට සිද්ධ වෙනවා. ඒ නිසා තමයි රූපය කියන දේ සංකත ධර්මයක්, සංකතං කියන මේ විවරණය සිද්ධ කරන්නට යෙදුනේ. හොඳයි, කල්පනා කරගන්න හැම කෙනෙක්ම අද දවසේදී රූපය පිළිබඳව පැහැදිලි කරගන්නට යෙදුන සංකත ධර්මයන් පිළිබඳව මේ ආශ්‍රය කරගෙන අපි තවදුරටත් ඉදිරියේදී අනික් ධර්ම කාරණා පිළිබඳව සාකච්ඡා කරමු. කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය පවත්තලා වටිනා කුසලයක් හැම කෙනෙක්ම අද දවසේදී සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත් සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා දීපා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු පින්වත් සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා මීට වසර 8කට පෙර මාර්තු 25 වෙනි දිනට මිය පරලෝ යන්නට යෙදුණු මෑණියන් වන මල්ලිකා සමරරත්න මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, වසර 20කට පෙර මිය පරලෝ යන්නට යෙදුණු ආදරණීය පියතුමාණන් වන කේ කරෝලිස් මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නට, පසුගිය ජූනි මාස 17 වන දින මිය පරලෝ ගියේ කේමා කුමුදුනී සමරරත්න වන ආදරණීය සොහොයුරියට පුණ්‍යානුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. එමිය පරලෝ යන්නට යෙදුණු මෙලොව වශයෙන් හෝ සංසාරිකව පින් බලාපොරොත්තු වන යම් ඥාතිවරයෙක් වේ නම් සෑම සියලු දෙනාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන දීපා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු පින්වත් සෑම සිළු දෙනාටමත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අප්‍රේල් 29 වන දිනට යෙදී තිබෙන එතුමියගේ උපන්දිනය සිහිපත් කරගෙන තමයි මේ ධර්මදේශනාව මුළු ලෝකයටම ඒ ධර්ම දානයක් විදිහට බෙදා දෙන්නට කල්පනා කළේ. ඉතින් එතුමියට විශේෂයෙන්ම අපි සෙත් ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සැලසේවා කියලා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් රූප සටහන් සකස් කරලා ඒ උපකාර කළ ලක්ෂිකා කුරුවිටාරච්චි මහත්මිය ඇතුළු ඒ පින්වත් සෑම සිළු දෙනාටමත් අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. හැම දිනාටම මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව සලසාගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා හැම කෙනාම පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.